තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරු දැරියනි මූලික පිරිවෙනේ හතරවන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාව ආරම්භ කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. මූලික පිරිවෙනේ හතරවන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාව ඔබගේ සාමාන්‍ය පෙළ විභාගයට ඉතාමත්ම වැදගත්. එහි තිබෙන පාඩම් වල අන්තර්ගත විෂය කරුණු සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න සකස් කිරීම සඳහා ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි පස්වන ශ්‍රේණියේ විද්‍යාව පාඩම් සඳහා මේ හතරවන ශ්‍රේණියේදී ඔබ අධ්‍යයනය කරන පාඩම් වල විෂය කරුණු ඍජුව බලපාන. කියන්නේ හතරවන ශ්‍රේණියේ මේ පන්තියේදී ඔබ ඉගෙන ගන්න විද්‍යාවේ විෂය කරුණු ඔබේ පස්වන ශ්‍රේණියේ විද්‍යාව පාඩම් වලට අත්වැලක් වෙනවා. මොකද මේවායේ ඇතැම් මේ පාඩම් වල ඇතැම් නතර කරන තැන් වල ඉඳලා ඉදිරියට තමයි පස්වන ශ්‍රේණියේ විද්‍යාව පාඩම් දිවෙන්නේ. ඒ නිසා පස්වන ශ්‍රේණියේ විද්‍යාව පාඩම් අවබෝධ කර ගැනීම සඳහා හතරවන ශ්‍රේණියේ මේ විද්‍යාව පාඩම් ඉතා නිර්වුල්ව අවබෝධ කරගෙන ඒවා හොඳින් පරිශීලනය කර තිබීම ඉතා වැදගත්. ඒ නිසා ස්වාමීන් වහන්සේලාත් මෙහෙණින් වහන්සේලාත් ආදරණීය දරුවනුත් ඉතා උනන්දුවෙන් ඕනෑකමින් මේ හතරවන ශ්‍රේණියේ විද්‍යාව පාඩම් මාලාවට එකතු වෙන්නට ඕනි. ඒකේ වැඩ ටික කරන්නට ඕනි. හොඳයි, අපි බලමු හතරවන ශ්‍රේණියේ අපිට තියෙන පළවෙනි විද්‍යාව පාඩම. ජීවී දේහයේ සංවිධාන මට්ටම්මා ජෛව ක්‍රියාවලිය. ජීව විද්‍යාව කොටසට වැටෙන. ඔබ දන්නවා මේ විද්‍යාව විෂය නිර්දේශය කොටස් 3කින් සමන්විතයි. ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව. දැන් මේ හතරවන ශ්‍රේණියේ පාඩම් මාලාවේ ඇතැම් පාඩම් ජීව විද්‍යාව කොටසට වැටෙන පාඩම්. ඇතැම් පාඩම් භෞතික විද්‍යාව කොටසට වැටෙන පාඩම්. තවත් සමහරක් පාඩම් රසායන විද්‍යාව කොටසට වැටෙන පාඩම්. එතකොට දැන් අපේ මේ පළවෙනි පාඩම ජීවී දේහයේ සංවිධාන මට්ටම්මා ජෛව ක්‍රියාවලිය කියන මේ පළවෙනි පාඩම ජීව විද්‍යාව කොටසට වැටෙන පාඩම. මේ පාඩමේ අන්තර්ගත විෂය කරුණු මෙතනින් එහාට මේ 10 ශ්‍රේණියේ තියෙන ඉතුරු ජීව විද්‍යා පාඩම් අවබෝධ කර ගැනීමටත් 11 වන ශ්‍රේණියේ නැත්නම් අපේ 5 වන ශ්‍රේණිය පිරිවෙනට අනුව 5 වන ශ්‍රේණියේ ජීව විද්‍යාව පාඩම් අවබෝධ කර ගැනීමටත් මේ පාඩමෙන් ලබා ගන්නා මූලික පදනම ඉතා වැදගත් වෙනවා. ජීවී දේහයේ සංවිධාන මට්ටම්මා ජෛව ක්‍රියාවලිය. ඒ නිසා මේ පාඩම ඉගෙන ගැනීම මේ පාඩම අවබෝධ කර ගැනීම සඳහා පමණක් නෙවෙයි, මේ හතරවන ශ්‍රේණියේ ඉතිරි විද්‍යාව පාඩම් ජීව විද්‍යාව පාඩම් ටික අවබෝධ කර ගැනීම සඳහා පස්වන ශ්‍රේණියේ ජීව විද්‍යාව පාඩම් ටික අවබෝධ කර ගැනීම සඳහා ඔබට ඉතාමත්ම ඉහළ අත්වැලක් සපේ. ඒ නිසා අපි ඉතා උනන්දුවෙන් ඕනෑකමින් මේ අපේ ජීව විද්‍යාව පළවෙනි පාඩම ආරම්භ කරමු. හතරවන ශ්‍රේණිය ජීවී දේහයේ සංවිධාන මට්ටම් හා ජෛව ක්‍රියාවලිය. අපි දන්නවා අපිට පළවෙනි කොටස ඇටියට එන්නේ ජීවී දේහයේ රූපීය විවිධත්වය. ජීවී දේහයේ රූපීය විවිධත්වය. දැන් පිරිවෙන් අධ්‍යාපනයේ කොටසක් නිසා මේක බුදුදහමට අනුව ජීවියෙකුගේ දේහය නැත්නම් සත්වයාගේ දේහය මූලික කරගත්තොත් මිනිසා පැත්තට මිනිසාගේ දේහය සෑදිලා තියෙන්නේ සතර මහා භූතයන්ගෙන්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි කියන්නේ ශරීරයේ තියෙන ඝන කොටස. අස්ථි, පේශි, කෙස්, නිය වගේ ඝන කොටස තමයි පඨවි කියලා කියන්නේ. ආපෝ කියන්නේ ශරීරයේ තියෙන ද්‍රවමය කොටස, වැగిරෙන කොටස, දියරමය කොටස, තරලමය කොටස. ඒකට රුධිරය, වසා තරලය මම මේ විද්‍යානුකූලව කියන්නේ. එතකොට
දැන් දහමට අනුව නම් සෙම, සොටු, කෙල මෙන්න මේ වගේ කඳුළු, මුත්‍ර වගේ දියරමේ කොටස. ආපෝ කොටස. තේජෝ කියන්නේ අපේ ශරීරයේ උෂ්ණත්වය. වෙන විදිහකින් කියනවා අපේ ශරීරයේ ආහාර තැවීමෙන් දැවීමෙන් ඇතිවන ශක්තිය ආකාර වලට කියනවා තේජෝ ධාතුව. තේජෝ ධාතුව. අප ගන්නා ආහාර දේහය තුලදී තැවීමෙන් දැවීමෙන් හට ගන්නා විවිධ ශක්ති ස්වરૂප. එතනට උෂ්ණත්වය තමයි ප්‍රධාන වශයෙන්ම තාපය. ඊට අමතරව විද්‍යුතය වගේ ශක්තියනුත් අපේ දේහය තුල උපදිනවා. ඒතර මේවා පොදුවේ ඔක්කොම කියනවා තේජෝ ධාතුව. තේජෝ. ඊළඟට වායෝ ධාතුව. වායෝ ධාතුව කියන්නේ අපේ දෙහි තියෙන වායුමය කොටස. ආශ්වාස වාතය, ප්‍රශ්වාස වාතය වගේ වායුමය කොටස්. ආහාර මාර්ගයේ හිර වෙලා තියෙන වායුමය කොටස්. මෙන්න මේ වගේ වායුමය කොටස් අපි කියනවා වායෝ ධාතුව. ඒතර බුදුදහමට අනුව පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූතයන්ගෙන් තමයි ජීවි දේහය නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත් අපි විද්‍යාව පැත්තට එනකොට විද්‍යානුකූල පැහැදිලි කිරීම තරමක් ඊට වඩා වෙනස්. තරමක් ඊට වඩා වෙනස්. එතකොට මේක අප මූලික පිරිවෙනේ විද්‍යාව පාඩම් මාලාව නිසා මම මේකයි මතක් කරේ බුදුදහමට අනුව එහෙමයි. බුදුදහමට අනුව රූපේ නිර්මාණය වී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ශක්ති ප්‍රපංච වලිනි. පඨවි ශක්තිය යනු ශරීරයේ ඇතුළත හෝ පිටත තිබෙන ඝනමය තත්වයේ පවතින දේ. එනම් කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව, පපුසම, බඩවැල, අතුණු උදරය, ආහාර මල් හා වෙනත් රළු දේය. ආපෝ ශක්තිය යනු සිරුර අභ්‍යන්තරයේ හෝ පිටත තිබෙන ද්‍රවමය දේය. එනම් පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේද, කඳුළු, වසා, තෙල්, කෙල, සොටු, ඇටමිදුළු, මුත්‍ර, හිස්මොලය ආදී ද්‍රවමය දේය. තේජෝ ශක්තිය යනු කුමක්ද? ශරීරයේ ඇතුළත හෝ පිටත ක්‍රියාත්මක වන ශක්ති ප්‍රභේදයි. එනම් ආහාර දිරවීමක්, පැසීමක්, දැවීමක්, තැවීමක් ආදිය මගින් ජනිත වන තාපය හා විද්‍යුතය ආදී ශක්තියනේ. ප්‍රධාන වශයෙන් තාප ශක්තිය තමයි තේජෝ කියලා කියන්නේ. වායෝ ශක්තිය anu ගත ඇතුළත උෂ්ණත්වයයි. වායෝ ධාතුවට ඇතුළත හෝ පිටත තිබෙන වායු හා වායු වලට ආවේනික චලිතයේ ඇති වායුමය දේ අයත්. ඒ වායු වලට ආවේනික චලිත ස්වභාවයක් තියෙනවා. ඒ චලිත ස්වභාවය පෙන්වන වායුමය ඕනම දෙයක් මේ වායෝ ධාතුවට අයත්. එනම් ආශ්වාස හා ප්‍රශ්වාස වාතයයි. විද්‍යාත්මක දැනුම් මත පදනම් වී ජීවි දේහ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කෙරෙනවා. ඒතර බුදුදහමට අනුව සතර මහා භූතයන්ගෙන් තමයි නැත්නම් සතර මහා ධාතුන්ගෙන් තමයි මේ ජීවි දේහ නිර්මාණය. අපි බලමු දැන් විද්‍යානුකූලව කොහොමද කියලා. විද්‍යානුකූලව ගත්තොත් මේ පෘථුවිය මත වෙසෙන වර්තමානයේ ජීවත් වන ජීවීන් ප්‍රමාණය අතිවිශාලයි. පෘථුවිය මත වර්තමානයේ ජීවත් වන ජීවීන් මහ විශාල සංඛ්‍යාවක්. මේසා විශාල ජීවීන් සංඛ්‍යාව නිර්මාණය වුණේ කොහොමද? ඒ පිළිබඳව අපි පස්වන ශ්‍රේණියේ ජෛව පරිණාමයේ කොටසේදී පොඩ්ඩක් කතා කරනවා. ජෛව පරිණාමයේ කොටසේදී පස්වන ශ්‍රේණියේදී ජෛව පරිණාමය කියන මාතෘකාවක් තියෙනවා. ඒකෙදී අපි කතා කරනවා. දැන්ට අපි මෙහෙම හිතමු. මේ පෘථිවිය මත ජීවත් වන ජීවීන් කොච්චරක් ඇද්ද? ශාක වර්ගම කොච්චරක් මේ පෘථිවිය මත තියෙනවද? කුඩා පැලෑටි ඉඳන් මහ වෘක්ෂ ශාකයේ දක්වා අති විශාල ශාක ප්‍රමාණයක් මේ පෘථිවිය මත තියෙනවා. සතුන් මේ ඉතා කුඩා කූඹියගේ ඉඳලා අද ජීවත් වන මහ විශාල සතුන් වන තල්මසා ඇතා වගේ විශාල සත්තු දක්වා කොයි තරම් සතුන් ප්‍රමාණයක් මේ පෘථිවිය මත ජීවත් වෙනවද? ඒ ඇහැට පේන අය විතරනේ.
ඇසට නොපෙනෙන සුද්ධ ජීවීන් ඊට වඩා විශාල ප්‍රමාණයක් මේ පෘථිවිය මත ජීවත් වෙනවා. එතකොට මේ සියලුම ජීවීන් නිර්මාණය වෙලා තියෙන තැනුම් මේකකයක් තියෙනවා. බිල්ඩින් යුනිට් එකක්. තැනුම් මේකකයක්. බේසික් යුනිට් එකක් තියෙනවා. මොකක්ද ඒ? ඒකට අපි කියන්නේ සෛලය. ඕනෑම ජීවියෙකු නිර්මාණය වී ඇති තැනුම් මේකකයට අපි කියන්නේ සෛලය. සෛලය ඉංග්‍රීසියෙන් කියනවා සෙල්. සෙල් එක වචනේ සෙල්, බහු වචනේ සෙල්ස්, එක වචනේ සෙල්. සෙල් එක සෛලය. හරි. එතකොට මේ සෛල වලින් තමයි ඕනෑම ජීවියෙක් නිර්මාණය වෙලා තියෙන්නේ. මිහිපිට වෙසෙන අතීතයේදී ජීවත් වූ සමහර ජීවීන් අතීතයේදී හිටිය අද නැහැ. සමහර ජීවීන් අතීතයේ ඉන්නවා අදත් ඉන්නවා. මං කියන්නේ එකම ජීවියා නෙවෙයි ඒ ජීවි පරම්පරා. සමහර අය අතීතයේ හිටිය අද වඳ වෙලා ගිහිල්ලා. සමහර අය දැන් හිටියට තව අනාගතේ තව අවුරුදු ගණනාවකින් වඳ වෙලා යන්න පුළුවන්. කෙසේ වෙතත් අතීතයේ ඉඳලා අද වෙනකන් ජීවත් වෙච්ච සියලුම ජීවීන් නිර්මාණය වෙලා තියෙන්නේ සෛල වලින්. සෛල වලින් කියලා තමයි විද්‍යාව විශ්වාස කරන්නේ. ඇත්තටම එහෙම තමයි. සමහර ජීවීන් නිර්මාණය වෙලා තියෙන්නේ තනි සෛලයකින්. අපි ඒගොල්ලන්ට කියනවා ඒකසෛලිකයෝ, යුනිසෙලියුලර් ඕගනිසම්ස්. ඒකසෛලික ජීවීන්. තනි එක් සෛලයකින් නිර්මාණය වූ ජීවීන් ඒකසෛලික ජීවීන්. ඔය ඒකසෛලික ජීවීන් පියවි ඇසට පේන්නේ නැහැ බොහෝ වෙලාවට. බොහෝ වෙලාවට පේන්නේ නැහැ. හේතුව තමයි සාමාන්‍යයෙන් 99% අවස්ථාවලදී සෛල පියවි ඇසට නොපෙනෙන තරම් ඉතා කුඩායි. මේ ජීවි නිර්මාණය වී ඇති තැනුම් මේකකේ වන සෛලය පියවි ඇසට නොපෙනෙන තරම් ඉතා කුඩායි. ඒ නිසා සෛල බලන්න ඕනේ අන්වීක්ෂයෙන්. සාමාන්‍යයෙන් අන්වීක්ෂ වර්ග 3ක් ඔබ වහන්සේලා ඉගෙන ගෙන ඇති කුඩා කාලේදී. සරල අන්වීක්ෂය, සංයුක්ත අන්වීක්ෂයවත් ආලෝක අන්වීක්ෂය, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. දැන් මේ අතරින් සරල අන්වීක්ෂයට පේන්නේත් නෑ සෛල. සරල අන්වීක්ෂයට ඔය සාමාන්‍යයෙන් පොඩි සතෙක් ලොකු කරලා බලා ගන්නවා වගේ වැඩක් කරගන්න පුළුවන් ඇරෙන්න. එහෙනම් අපිට පේනවා පොඩියට පියවි හැට. ඒවට ටික ලොකු කරලා බලා ගන්න ඕන සරල අන්වීක්ෂය. සංයුක්ත අන්වීක්ෂයවත් ආලෝක අන්වීක්ෂයට තමයි යම් පමණකට සෛල බලා ගන්නට පුළුවන්. ඔය දෙක පියවි හැට පේන්නේ ආලෝක අන්වීක්ෂයට යම් පමණකට පේනවා. ඉතා හොඳින් සවිස්තරාත්මකව සෛලයේ අභ්‍යන්තරය නිරීක්ෂණය කරන්න ඕනේ නම් ඔබ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයට යන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් තමයි සෛලයේ අභ්‍යන්තරයේ සවිස්තරාත්මකව නිරීක්ෂණය කරන්නට සහ අධ්‍යයනය කරන්නට පුළුවන් වෙන්නේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියන්නේ ඉතා දියුණු තාක්ෂණයක් භාවිතා වන උපකරණයක්. ඉතින් බොහෝ වෙලාවට සංයුක්ත ආලෝක අන්වීක්ෂ ඔබේ පිරිවෙන්වල ඒ විද්‍යාගාරවල අදාළ විද්‍යාගාරවල තියෙනවා. නමුත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ සාමාන්‍ය විශ්වවිද්‍යාල මට්ටමේ තමයි තියෙන්නේ. කෙසේ වෙතත් අපිට අන්වීක්ෂයකට යන්න වෙනවා. මොකද 99% අවස්ථාවලදී සෛල පියවි ඇසට පෙනෙන්නේ නැහැ. ඒතකොට තනි සෛලයකින් නිර්මාණය වූ ජීවීන් ඒගොල්ලෝ එක සෛලයකින් හැදිලා තියෙන නිසා ඒගොල්ලන්ට අපි කියනවා ඒකසෛලික ජීවීන් යුනිසෙලියුලර් ඕගනිසම්ස්. ඒතකොට මේ තනි සෛලයකින් නිර්මාණලා තියෙන නිසා ඒගොල්ලෝ පියවි ඇසට පේන්නේ නැහැ. බොහෝ වෙලාවට අන්වීක්ෂයෙන් බලන්න ඕනේ. අන්න ඒගොල්ලෝ හුඟක් වෙලාවට අපි කියන සුද්ධ ජීවී. ශුද්‍රයි. මහේක්ෂ නැහැ. මහේක්ෂයි කියන්නේ පියවි හැට පේනවනේ. මහේක්ෂ. පියවි ඇසට නොපෙනෙන ශුද්‍ර. ඒතර බොහෝ වෙලාවට ඒකසෛලික ජීවීන් ශුද්‍ර ජීවී. බොහෝ වෙලාවට ඒකසෛලික ජීවීන් ශුද්‍ර ජීවී. දැන් බැක්ටීරියා. ලෝකේ ඉන්න සියලුම බැක්ටීරියා ඒකසෛලිකයි. සියලු දෙනා ශුද්‍ර ජීවී. පියවි හැට පේන්නේ අන්වීක්ෂයෙන් බලන්න ඕනේ. මොකද එක සෛලයකින් නිර්මාණය වෙලා තියෙන බැක්ටීරියා. තවත් සමහර ජීවීන් ඉන්නවා. ඒගොල්ලෝ සෛල රාශියකින් නිර්මාණය වෙලා තියෙනවා. ඒ සෛල රාශියකින් නිර්මාණය වූ ජීවීන්ට අපි කියනවා බහුසෛලික ජීවී. multicellular organisms. බහුසෛලික ජීවී. multicellular organisms. එකසෛලික ජීවීන් අරගොල්ලෝ සෛල ගොඩකින් නිර්මාණය වූ ජීවීන්. බහුසෛලික ජීවීන්. ඒ අනුව ජීවීන්
ඔවුන් නිර්මාණය වී ඇති සෛල සංඛ්‍යාව අනුව අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒක සෛලික ජීවීන් ඒක සෛලික ජීවීන් අනික් කට්ටිය තමයි කවුද? බහුසෛලික ජීවීන්. ඒක සෛලික ජීවීන් බහුසෛලික ජීවීන්. පැහැදිලි? අවබෝධ වුණා? හරි. එතකොට බහුසෛලික ජීවීනුත් සමහර බහුසෛලික ජීවීන් කියන්නේ සෛල දෙක තුනක් නැත්නම් සෛල 10ක් 15ක් එකතු වෙලා ඇදලා කියමු. ඒත් පියවි හැට පේන්නේ නැහැ. ඒක බහුසෛලික ජීවීන් අතරත් ඉන්නවා සමහර අය අන්වීක්ෂීයයි. ශුද්‍රයි. ඒ කියන්නේ සෛල ගොඩකින් ඇදලා තියෙනවා ඒ උනට පියවි හැට පේන තරම ලොකු නැහැ. ඒගොල්ලොත් බලන්න ඕනේ අන්වීක්ෂී. හැබැයි හුඟක් බහුසෛලික දැන් මිනිහා ගත්තොත් එහෙනම් මිනිහා සෛල ට්‍රිලියන 3ක් විතර තියෙනවායි කියලා තමයි නිරෝගී වැඩිුණු මිනිසෙකුගේ දේ සෛල ට්‍රිලියන 3ක් විතර තියෙනවා. ඒතකොට හොඳ ලොකු ගහක් ගත්තොත් එහෙම ඒක ඊට වඩා වැඩි. ඊට වඩා වැඩි. ඒක කුඩා කෘමියෙක් ගත්තොත් එයාගේ ඇඟේ සෛල මිලියන ගාණක් ඇති. අපිට පේනවා ඒගොල්ලෝ. ගොඩාක් තියෙනවානේ සෛල. පියවි හැට පේනවා. සෛල පේන්නේ නැහැ ජීවියා පේනවා. චුටි ඒවා ගොඩාක් සෛල ගොඩාක් එකතු වෙලා ඇදලා තියෙන නිසා එහෙම පේනවා. නමුත් සෛල 25කින් 30කින් 50කින් ඇදුනත් ඒ ජීවියා අපේ පියවි හැට පේන්නේ නැහැ. ඒතර ඒගොල්ලෝ ඒ නිසා මෙහෙම කියන්න පුළුවන් අපිට ඒක සෛලික ජීවීන් සියලු දෙනා අන්වීක්ෂීයයි ශුද්‍රයි. හරි. බහුසෛලික ජීවීන් අතරින් ඇතැම් ආකාර ශුද්‍රයි බොහොමයක් ආකාර මහේක්ෂයි පියවි හැට පේනවා. හැබැයි පෙවුනට ඒගොල්ලන් නිර්මාණය වී ඇති සෛල අපිට පේන්නේ නැහැ. හරි. ඉතින් බහුසෛලික ජීවී දේහෙත් ඒක සෛලිකයනුත් ඒතර නිර්මාණය වෙලා තියෙන මූලික තැනුම් මේකකේ සෛලය. ඒ නිසා අපි කියනවා සෛලය anu ජීවීන්ගේ ව්‍යුහය තනන ස්ට්‍රක්චර් එක තනන ජීවියාගේ දේහය තනන දේහ ව්‍යුහය තනන මූලික ඒකකේ තමයි සෛලය. ඒ නිසා සෛලයට ලස්සන විශේෂණ පදයක් දෙනවා අපි. ලස්සන විශේෂණ පදයක් දෙනවා අපි සෛලයට. මොකද්ද? ජීවීන්ගේ මූලික ව්‍යුහමය ඒකකය සෛලයයි. ජීවීන්ගේ මූලික ව්‍යුහමය ඒකකය සෛලයයි. ජීවීන්ගේ මූලික ව්‍යුහමය ඒකකය සෛලයයි. හරි. බේසික් ස්ට්‍රක්චරල් යුනිට් එක. ස්ට්‍රක්චර් කියන්නේ ව්‍යුහය. තනන ඒකකේ ජීවි ඕනම ඒක සෛලික වේවා බහුසෛලික වේවා ජීවියෙකුගේ දේහයේ තනන ව්‍යුහයේ තනන මූලික ඒකකය සෛල. ඒක සෛලිකයෝ තනි සෛලයකින් නිර්මාණලා තිනවා බහුසෛලිකයෝ සෛල ගොඩකින් නිර්මාණලා තිනවා. ඒතර කොහොම වුණත් ඒක සෛලිකයා වේවා බහුසෛලිකයා වේවා ජීවී දේහයේ තනන මූලික ව්‍යුහමය ඒකකය බේසික් ස්ට්‍රක්චරල් යුනිට් එක සෛලයයි. සෛලයයි. ඒ නිසා කියනවා දරුවනේ ජීවීන්ගේ මූලික ව්‍යුහමය ඒකකය සෛලයයි. බේසික් ස්ට්‍රක්චරල් යුනිට් එක සෛලයයි. ඊළඟට මේ බලන්නකෝ. දැන් නිකන් හිතෙන් මවා ගන්නකෝ ඒක සෛලික ජීවියෙක් ඇමීබා ගැන එහෙම පොඩි පන්තිවලදී ඉගෙනගෙන ඇතිනේ. කුඩා ශ්‍රේණිවලදී ඇමීබා ඒක සෛලික ජීවියෙක් කියලා ඉගෙන. දැන් ඇමීබා හැදලා තියෙන ඇත්තම තනි සෛලයකින්. මේ හිතන්නකෝ ඇමීබා කියලා. ඔය ඇමීබා නිර්මාණලා තියෙන තනි සෛලයකින්. මම සෛලේ ව්‍යුහේ පස්සේ කතා කරනවා. දැන් හිතන්නකෝ මේ ඇමීබා කියලා. ඇමීබා. ඇමීබා. එතකොට දැන් මේ තනි සෛලයකින් හැදුණු ඇමීබා එයාගේ ක්‍රියාකාරීත්වය ෆන්ක්ෂන් එක ක්‍රියාකාරීත්වය ඇක්ටිවිටි එක ක්‍රියාකාරීත්වය anu මෙයා නිර්මාණලා තියෙන මේ සෛලයේ ක්‍රියාකාරීත්වය. මේ සෛලය ඇතුලේ සිදුවන විවිධ ක්‍රියාවන්. සෛලය සහ බාහිර පරිසරය අතර සිදුවන විවිධ ක්‍රියාවන්. ඒක තමයි ඇමීබාගේ ක්‍රියාකාරීත්වය කියන්නේ. ඒතර බලන් ගියාම ඇමීබාගේ ක්‍රියාකාරීත්වය anu ඇමීබා නිර්මාණය වී ඇති සෛලයේ ක්‍රියාකාරීත්වයයි. ඒතර සෛලයේ ක්‍රියාකාරීත්වය නතර වුණොත් ඇමීබාගේ ක්‍රියාකාරීත්වය නතර වෙලා අපි කියනවා ඇමීබා මිය ගියා. ඇමීබා අජීවී වුණා. ඒ අනුව මේ ඇමීබාගේ ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ ඇමීබාගේ සෛලයේ
ක්‍රියාකාරීත්වය නිසා. මොකද වෙන මොකක්වත් නැහැ අමීබා කියන්නේ මේ සෛලයට. එතකොට සෛලේ ක්‍රියාකාරීත්වය තමයි අමීබාගේ ක්‍රියාකාරීත්වය කියන්නේ. ඔය ඒක සෛල කියුවේ. දැන් බහුසෛලික කිතිම දැන් උදාහරණයක් මාව හිතන්නකෝ. නැත්තම් මේ දරුවෙක් හිතන්නකෝ. නැත්තම් ස්වාමින් වහන්සේ නමක් තමන් ගැනම හිතන්නකෝ. දැන් මම මාව උදාහරණයට අරගෙන කියන්නම්. දැන් මම නිර්මාණලා තියෙන සෛල ට්‍රිලියන ගානකින් කිව්වා. එතකොට මගේ ක්‍රියාකාරීත්වය යනු මේ මම නිර්මාණී වී ඇති සෛලවල ක්‍රියාකාරීත්වය. දැන් ඇත්තටම මෙතනට ඇවිල්ලා මේ අරෝෂ සර් කියලා කෙනෙක් උගන්වනවයි කිව්වට ඒක අපේ නිකන් පොදු සම්මුතියක් විතරයි ඒක. සංකල්පයක් සම්මුතියක් විතර. මෙතන අත්තනම අරෝෂ සර් කෙනෙක් නැහැනේ. මෙතන තියෙන්නේ අරෝෂ සර්ගේ සෛල ටිකනේ. මේ අරෝෂ සර්ගේ සෛල ටිකේ සමස්ත ක්‍රියාකාරීත්වය තමයි තනි යුනිට් එකක් හැටියට මෙන්න මෙහෙම තනි යුනිට් එකක් හැටියට ඔබ වහන්සේලාට මේ දරුවන්ට මේ අරෝෂ සර් උගන්වනවා වගේ පේන්නේ. ඇත්තටම මේක සම්මුතියක් විතරයි. ඒතර නෑ. එහෙම එකක්. හරි. එහෙම එකක් නෑ. දැන් මේ මගේ ඇඟේ යම් තැනක සෛලවල ක්‍රියාකාරීත්වය නතර වුණොත් ඒතර මගේ ඇඟේ අනික් ස්ථානවල තියෙන සෛල වලටත් ඒක බලපාන. ඒතර මට මේ විදිහට සමහරට උගන්න ගන්න බැරි වෙයි. උදාහරණයකට මගේ මොළයේ නිර්මාණය වෙලා තියෙන සෛලවල ක්‍රියාකාරීත්වයේ මොකක් හරි වෙනසක් වුණොත්. එතකොට මට මේ විදිහට උගන්න ගන්න බෑනේ. ඒතර බලන් ගියා මම නෙවෙයිනේ උගන්නන්නේ. දැන් මම නම් උගන්නන්නේ මගේ මොළයේ සෛල ටිකක් ක්‍රියාත්මක වෙන එක නතර වුණොත් කියලා මට මම නවතින්න ඕනේ නෑනේ. ඒ කියන්නේ මගේ ක්‍රියාකාරීත්වය යනු මගේ දේහ නිර්මාණය වී ඇති සෛලවල ක්‍රියාකාරීත්වය. හරි. ඒ කියන්නේ බලන් ගියාම බහුසෛලික ජීවියෙකුගෙත් ක්‍රියාකාරීත්වය යනු එම බහුසෛලික ජීවියා නිර්මාණය වී ඇති සෛලවල සමස්ත ක්‍රියාකාරීත්වය තමයි එම ජීවියාගේ ක්‍රියාකාරීත්වය ලෙස අපිට පේන්නේ. එම ජීවියාගේ ක්‍රියාකාරීත්වය ලෙස අපිට පේන්නේ. සමහරක් වෙලාවට මේ අතට ස්නායු සෛල දිගේ පණිවිඩ එනවා. දැන් අතේ පේශි වලට මේ අතේ තියෙනවා පේශි. මේ පේශි වලට ස්නායු දිගේ පණිවිඩ එනකොට තමයි අතපය අපිට මෙහෙම හොල්ලන්න පුළුවන්. දැන් මේ ලියනකොට ඇඟිලි තුඩු වල තියෙන පේශි හොල්ලන්න එපා. මේ ලියනකොට මෙහෙම ලියනකොට මේ ඇඟිලි තුඩු වල තියෙන පේශි හොල්ලන්න ඕනේ. දැන් අපි ලියන එක ගැන හිතන්නේ මොලෙන්නේ. ඇඟිලි වලින් නෙමෙයි හිතන්නේ. මොලෙන් හිතනවා. මොලෙන් හිතලා ඇඟිලි තුඩු වල පේශි ඒ අපිට ලියන්න ඕන එක විදිය. දැන් අපිට පයන්න ලියන්න ඕන එකට කයන්න හරි රයන්න හරි ලියුණොත් බෑනේ. අපිට පයන්න ලියන්න ඕන කියලා හිතෙනවා නම් මොලේට ඒ ඇඟිලි තුඩු ක්‍රියාත්මක වෙන්න ඕනේ පයන්න ලියන්න ඕන විදිය. නැතුව රයන්න හරි ටයන්න හරි කයන්න හරි මයන්න හරි ලියුණාට වැඩක් නැහැ. ඒතර කොහොමද ඒක වෙන්නේ? මොලෙන් හිතන දේ ඇඟිලි තුඩු දැනගන්නේ කොහොමද? මොලේ ඉඳලා ස්නායු සෛල දිගේ පණිවිඩය අරගෙන යනවා ඇඟිලි තුඩු වල තියෙන පේශි වලට. එතකොට ඒ පේශි සෛල ක්‍රියාත්මක වෙලා අර ලියන්න ඕනේ අකුර නැත්තම් වචනේ ලියවෙන්නේ. දැන් හිතන්නකෝ එහෙම අරන් එන ස්නායු සෛල ක්‍රියාත්මක නොවුණයි කියලා. අපි හිතමු මොලෙන් මේ අතට එන මගේ මේ අතට එන ස්නායු සෛල ක්‍රියාත්මක වුණේ නැහැ. නතර වුණා ක්‍රියා. දැන් මට අත හොල්ල ගන්නවත් බැහැ. අන්න අපි කියන්නේ අංශ භාගයවත් ආඝාතය කියලා. ඒ ස්නායු සෛල වැඩ කරන්නේ නැති වුණා. දැන් එතකොට බලන් ගියාම මෙච්චර දවසක් লীලා තියෙන්නේ මම තමයි লীලා තියෙන්නේ. ඒ වුණාට මගේ අතේ සෛල නෙමෙයි වැඩ කරලා තියෙන්නේ ස්නායු සෛල වල පණිවිඩ පැමිණීම නිසා. දැන් ස්නායු සෛල දිගේ පණිවිඩ එන්නේ අත වැඩ කරන්නේ. දැන් මට හිතෙනවා ලියන්න ඕනේ ඒවා. ලියා ගන්න බෑ. ඒතර බලන් ගියාම මගේ ක්‍රියාකාරීත්වය අනුව මගේ ඇඟේ නිර්මාණය වී ඇති සෛලවල ක්‍රියාකාරීත්වය. අන්න ඒ කියන්නේ බහුසෛලික ජීවියෙක් ගත්තා. ඒ බහුසෛලික ජීවියාගේ සමස්ත ක්‍රියාකාරීත්වය යනු එම ජීවියා නිර්මාණය වී ඇති සමස්ත සෛලවල පොදු ක්‍රියාකාරීත්වයයි. එහෙම අනුව බැලුවම ඇමීබා වගේ ඒකසෛලික ජීවියෙකුගේ ක්‍රියාකාරීත්වය කියන්නේ එම ඇමීබා නිර්මාණය වී ඇති සෛලවල ක්‍රියාකාරීත්වය. ඒ ඇමීබා නිර්මාණය ඇති තනි සෛලයේ ක්‍රියාකාරීත්වය. මිනිසා වගේ බහුසෛලික ජීවියෙකුගේ ක්‍රියාකාරීත්වය කියන්නේ එම ජීවියා නිර්මාණය වී ඇති සමස්ත සෛලවල ක්‍රියාකාරීත්වය. බලන් ගියාම ඕනම ජීවියෙක්ගේ ක්‍රියාකාරීත්වය ඇති කරන කුඩාම ඒකකයක් සෛලය.
ඒ නිසා අපි ලස්සන නමක් දෙනවා. ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඇති කරන කුඩාම ඒකකයේ සෛල නිසා අපි සෛලයට තව විශේෂණ පදයක් දෙනවා. ජීවීන්ගේ මූලික කෘත්‍යමය ඒකකය. කෘත්‍ය කිවි ක්‍රියාකාරීත්වය කෘත්‍යමය ඒකකය සෛලයයි. බේසික් ෆන්ක්ෂනල් යුනිට් එකත් අරක බේසික් ස්ට්‍රක්චරල් ව්‍යුහය තනන්නෙත් සෛල වලින් ජීවියාගේ ක්‍රියාකාරීත්වය ඇති කරන කුඩාම ඒකකයක් සෛලය. ඒ නිසා බේසික් ස්ට්‍රක්චරල් ඇන්ඩ් ෆන්ක්ෂනල් යුනිට්. හරි. අපි කියනවා ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලය. ඒ කියන්නේ ඕනම ජීවියෙකුගේ ව්‍යුහය තනන කුඩාම ඒකකයක් සෛලයයි. ඕනම ජීවියෙකුගේ ක්‍රියාකාරීත්වය ඇති කරන කුඩාම ඒකකයක් සෛලය. හරියට නිකන් ගඩොල් බැඳලා බිත්ති බැඳලා ගෙයක් හැදුවම ගෙයි තැනුම් ඒකකේ ගඩොල වගේ. නේද? අපේ ඕනම ජීවියෙකුගේ තැනුම් ඒකකේ සෛලයයි. හැබැයි ගේ ක්‍රියාකාරීත්වය ඇති කරන්නේ ගඩොල් වලින් නෙවෙයි. ගෙදර ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ ගෙදර ඉන්න මිනිසුන්ගේ. නමුත් මේක එහෙම නෙවෙයි. ව්‍යුහය තරන්නේ සෛල වලින්. මූලික ක්‍රියාකාරීත්වය ඇති කරන්නේ සෛල වලින්. ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලයයි. ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලයයි. ඔන්න මතක තියාගන්න. දැන් ඕනෑම ජීවියෙක් නිර්මාණය වී තිබෙන්නේ මොනවයින්ද? කියන්න ඕනෑම ජීවියෙක් නිර්මාණය වී තිබෙන්නේ මොනවයින්ද? සෛල වලින්. බොහොම හොඳයි. සෛල වලින්. ඕනම ජීවියෙකුගේ ව්‍යුහය තරන කුඩාම ඒකකයක් සෛලයයි. ඕනම ජීවියෙක්ගේ ක්‍රියාකාරීත්වය ඇති කරන කුඩාම ඒකකයක් සෛලයයි. ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලයයි. තනි සෛලයකින් සෑදුණු ජීවීන්ට අපි කවුරු කියලාද කියන්නේ? ඒක සෛලිකයෝ. සෛල රාශියකින් සෑදුණු ජීවීන්ට අපි කවුරු කියලාද කියන්නේ? බහුසෛලිකයෝ. කොහොම හොඳයි. බහුසෛලිකයෝ. හැම වෙලාවෙම වගේ ඒක සෛලිකයෝ පියවිහැට පේන්නේ නැහැ. මොකද 99% අවස්ථාවල සෛල පියවිහැසට පේන්නේ නැහැ. ඒ නිසා ඒව බලන්න ඕනේ අන්වීක්ෂයෙන්. ඒ නිසා ඒක සෛලික ජීවීන් අන්වීක්ෂීයයි ශුද්‍රයි. ශුද්‍ර ජීවීන්. බහුසෛලික ජීවීන් අතර සමහර අය ශුද්‍රයි. පියවිහැට පේන්නේ නැහැ සෛල කිහිපකින් හැදුනට. හැබැයි සෛල ගොඩකින් හැදලා තියෙන අය බොහෝ වෙලාවට පියවිහැට පේනවා. පැහැදිලි? ඉතින් මේ සෛලය කොහොමද කවුද හොයාගත්තේ? සෛලය පිළිබඳ මුලින්ම සොයා ගැනීම සිදු කළේ ක්‍රිස්තු වර්ෂ 1665 දී විතර. කියන්නේ සාමාන්‍යයෙන් මීට අවුරුදු 350කට විතර කලින් දල වශයෙන්. ක්‍රිස්තු වර්ෂ 1665 දී විතර රොබර්ට් හුක් කියලා මහත්තයෙක් හිටියා. විද්‍යාඥයෙක් රොබර්ට් හුක්. ඒ රොබර්ට් හුක් කියන මහත්තයා එයා විසින්ම තනාගත්ත අන්වීක්ෂයක්. උත්තල කාච දෙකක් එකතු කරලා උත්තල කාච වලින් ආලෝක වර්ධනය අපිට පස්වන ශ්‍රේණියේදී තියෙනවා. එතනදී ආලෝකයේ හැසිරවීම උත්තල කාච වලින් යම් පමණකට ඉගෙන ගන්න පුළුවන්. උත්තල කාච දෙකක් එකතු කරලා උත්තල කාචයට පුළුවන් කුඩා වස්තුවක් ලොකු කරලා බලන්න. උත්තල කාචයට පුළුවන් කුඩා වස්තුවක විශාල ප්‍රතිබිම්බයක් දෙන්න ඇහැට. ද සරලාන්වීක්ෂයේ අත්කාචය කියන්නේ සරලාන්වීක්ෂය. සරලාන්වීක්ෂයේ තනි උත්තල කාචයක් තියෙන නිසා කුඩා වස්තුව යම් පමණකට විශාල කරලා පෙන්නනවා. සරලාන්වීක්ෂයෙන් කුඩා වස්තුව යම් පමණකට විශාල කරලා පෙන්නනවා. නමුත් ඒක ඇහැට පේන නැති සෛලයක් පියවියට දකින්න තරම් ලොකු කරන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය පොඩි කූඹියෙක්, කුරුමිනියෙක්, චූටි සතෙක් ලෝ කරලා බලා ගන්න, මලක පරාගදානි පොඩ්ඩක් ලෝ කරලා බලා ගන්න. ඒ වගේ පුළුවන්. මොකද තනි උත්තල කාචයකින් විශාලනේ යම් පමණකට තමයි දෙන්නේ. හැබැයි උත්තල කාච දෙකක් මෙහෙම එකට තිබ්බොත්. ඒතර මේ උත්තල කාචයෙන් වස්තුව ටිකක් ලොකු කරලා පෙන්නනවා. ඒ ලොකු කරලා දෙන ප්‍රතිබිම්බය අනික් උත්තල කාචයෙන් ඊට වඩා ලොකු කරලා පෙන්නනවා. එතකොට අරයා ටිකක් ලොකු කරා, මෙයා ඊටත් වඩා ලොකු කරා.
ගොඩක් ලොකු වුණා. ඒ නිසා අපිට සෛල පේනවා. ඒ නිසා සරලාන්වීක්ෂයේ තනි උත්තල කාචයක් සංයුක්තාන්වීක්ෂයවත් ආලෝකාන්වීක්ෂයේ උත්තල කාච දෙකක් භාවිතා වෙනවා. සංයුක්තාන්වීක්ෂයවත් ආලෝකාන්වීක්ෂයේ උත්තල කාච දෙකක් භාවිතා වෙනවා. උත්තල කාච දෙකක් භාවිතා කරනවා. හරි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේදී එහෙම නෙමෙයි ඉලෙක්ට්‍රෝන කදම්බයක් තමයි වස්තුව නිරීක්ෂණය සඳහා භාවිතා කරන එක ටිකක් සංකීර්ණ ක්‍රියාවලිය. ඉතින් කොහොම වුණත් මේ රොබර්ට් හුක් මහත්තයා තමන් විසින්ම නිපදවාගත්තු සංයුක්ත ආලෝක අන්වීක්ෂයක් හදාගත්ත උත්තල කාච දෙකක් භාවිතා කරනවා. අරගෙන එයා මොකද කරේ මේ තමන්ගේ අන්වීක්ෂය භාවිතා කරලා කිරලෑබයක තුනී පෙත්තක් කපලා ගත්තා. කිරලෑබ කෑල්ලකින් හීනි පෙත්තක් අපි කියන්නේ තුනී ඡේදයක්. තුනී ඡේදයක් හරි හීනි පෙත්තක් කපලා අරගෙන ඒ තුනී ඡේදය තමන්ගේ අන්වීක්ෂයෙන් බැලුවම එයාට පෙනුණා රොබර්ට් හුක්ට හරියට මී වදයක කෝෂ වගේ මෙන්න මෙහෙම විව්ව හරියටම ෂඩස්ත්‍රාකාර නෑ නමුත් දල වශයෙන් ෂඩස්ත්‍රාකාර මෙන්න මේ වගේ මී වදයක කෝෂ වගේ විව්ව එකක රාශියක් පේන්න පටන් ගත්තා. ඒතර ඔහු කල්පනා කරුවා ඒ කියන්නේ මේ කිරලෑබ කොටස එක ශාකයකින් ලබා ගත්තේ. කිරල කියන්නේ ශාකයක්නේ. ඒතර ජීවියෙක්නේ. ඒතර මේ ජීවියාගේ කොටස නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ විව්ව වලින්. මේ වගේ විව්ව එකක. අන්න මේ විව්ව එකක වලට ඔහු නම දුන්නා සෙල්ස් සෛල සෙල්ස්. එහෙම නැත්නම් සෛල බහුවචනේ. සෛල. ප්‍රථම වතාවට කිරලෑබයක තුනී ඡේදයක් තමන් විසින්ම නිපදවාගත්තු අන්වීක්ෂයකින් පරීක්ෂා කරලා බලලා එහි දක්නට ලැබෙන මීවදයක කෝෂ වැනි ඉතා කුඩා විව්ව එකක සෛල ලෙස නම් කළේ ක්‍රිස්තු වර්ෂ 1665 දී විතර රොබර්ට් හුක් කියන මහත්තයා. එදා ඉඳලා තමයි විද්‍යාඥයෝ තම තමන් අන්වීක්ෂ හදාගෙන තව තවත් මේ සෛල ගැන හොයන්න පුරුදුලා ජීවීන් නිර්මාණලා තියෙන සෛල මොන වගේද කියලා තව තව මේ සෛල ගැන තව තවත් හොයලා සෛලයේ ඇතුලේ කොටස් ගැන තව තව දේවල් හොයාගත්තා. හැබැයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නිර්මාණය කරන්නේ ක්‍රිස්තු වර්ෂ 1931 දී විතර. ක්‍රිස්තු වර්ෂ 1931 දී විතර තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නිර්මාණය කරන්නේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය මේ ආලෝක අන්වීක්ෂයකින් තමයි මෙයා මේක බැලුවේ. මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. එතකොට මෙයා 1665. ඒතර එතන ඉඳන් මෙතනට ටිකක් සෑහෙන කාලයක් තියෙනවා. දැන් විද්‍යාඥ මේ රොබර්ට් හුක් මේක සෛල කියලා නම් කරලා මේක අනික් අයටත් කිව්වම මෙන්න මේ වගේ වෙන් තමයි මේක හැදිලා තියෙන්නේ මේ ජීවීන් කියලා. අනික් අය වෙන ජීවීන්ගේ සෛල නිරීක්ෂණ කරන්න පටන් ගත්තා. එක ශාක සතුන්ගේ දේහ කොටස් අරගෙන සුදු ජීවීන් අරගෙන ඒගොල්ලන්ගේ මේ සෛල එතකොට හැමෝගෙම මේ වගේ පේන්නේ නැහැ. රයිට්? ඒගොල්ලන්ගේ එක එක හැඩයට පේනවා සෛල. ඒක ඊනස ඒ විද්‍යාඥයෝ එක එක සෛල ඇතුළේ තියෙන තව තව මෙයාට හවුවෙච්ච නැති තව රොබර්ට් හුක්ට හවුවෙච්ච නැති කොටස් හොයාගත්තා. උදාහරණයක් කියනවා නම් පර්කින්ජි කියන විද්‍යාඥයා. පර්කින්ජි කියන විද්‍යාඥයා හොයාගත්තා මේ සෛලයක් ඇතුළේ උකු ජල්ලිමය තරලයකින් පිරීලා තියෙනවා සෛලය. සෛලයක් ඇතුළේ අවකාශයේ සම්පූර්ණයෙන්ම උකු ජල්ලිමය තරල. ජල්ලි කියන්නේ උකු ජෙලි එකක් වගේ තරලයකින් පිරීලා තියෙනවා කියලා ਉਹ හොයාගත්තා. පර්කින්ජි කියන විද්‍යාඥයා. ඔව් ඒකට නමක් දුන්නා සෛල ප්ලාස්මය. සෛලයක් තුල පිරී පවතින උකු ජල්ලිමය ද්‍රාවණය සෛල ප්ලාස්මය කියලා නම දුන්න පර්කින්ජි. රොබර්ට් බ්‍රවුන් කියලා විද්‍යාඥයෙක් හිටියා. ඔබේ විෂය නිර්දේශ සීමා වෙන්නේ නැහැ. නමුත් මේ ටික මම මේ කියන කතාවත් එක ගැලපෙන නිසා මම කියන්නේ රොබර්ට් බ්‍රවුන්. රොබර්ට් බ්‍රවුන් කියන විද්‍යාඥයාත් ආලෝක අන්වීක්ෂකකින් සෛල බලලා සෛලයේ මැද වටකුරුව පේන ගෝලාකාර කොටස න්‍යෂ්ටිය කියලා නම් කරා. ඕනම සෛලයක මැද වටකුරුව පේන ප්‍රකටව කැපී පෙනෙන ගෝලාකාර ව්‍යුහයක් තියෙනවා. ඒක න්‍යෂ්ටිය කියලා නම් කරා රොබර්ට් බ්‍රවුන්. දැන් ඒ විදියට මේ රොබර්ට් හුක්ගෙන් පස්සේ යා මේ කිරලැබේ මීවදයක කෝෂ වැනි ව්‍යුහ සෛල කියලා නම් කරාට පස්සේ ඒ කාලේ සහ ඊට පසු කාලීනව ජීවත් වෙච්ච විවිධ විද්‍යාඥයෝ තම තමන් හදාගත්තු
අන්වීක්ෂ වලින් නැත්තම් තම තමන් වෙන අයගෙන් මිලදී ගත්තු අන්වීක්ෂ වලින් බලමින් ඒ ජීවි දේහ කොටස් නිරීක්ෂණය කරමින් ඒවැ සෛල ඇතුළ මොන වගේද කියලා තම තමන්ට පුළුවන් විදිහට කරුණු හොයලා දුන්නා. ඒ නිසා රොබර්ට් හුක්ගෙන් පස්සේ සෛලය පිළිබඳ හදාරන විද්‍යාවක් මේ ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ වන සෛලය පිළිබඳ හදාරන විද්‍යාවක් ක්‍රමක්‍රමයෙන් බිහි වෙන්න පටන් ගත්තා. ඒකට කියනවා සෛල විද්‍යාව. සෛල ජීව විද්‍යාව, සෙල් බයොලොජි. ඒක බිහි වෙන්න පටන් ගත්තේ රොබර්ට් හුක්ගෙන් පස්සේ. එයා වැඩේ ආරම්භ කරලා දුන්නා. අනෙක් විද්‍යාඥයෝ පසුකාලීනව එයාට සමකාලීනව සහ ඊට පසුකාලීනව ජීවත් වෙච්ච විද්‍යාඥයෝ ඒ ආලෝක අන්වීක්ෂ වලින් විවිධ ජීවි කොටස් නිරීක්ෂණය කරමින් ඒවායේ සෛල මොන වගේද, ඒව ඇතුළ සෛලයේ ඇතුළ මොන වගේද කියලා බලන සෑහෙන try එකක් දීලා විවිධ කොටස් හොයාගත්තා ඇත්තටම. ඒ නිසා සෛලය පිළිබඳව හදාරන විද්‍යාව සෛල විද්‍යාව ගොඩ නැගුණා. නමුත් ක්‍රිස්තු වර්ෂ 1931 ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය හොයාගන්න කල්ම මේ සෛල විද්‍යාව තරම් දියුණු තත්යකට ආවේ නැහැ. මොකද මේක හොයාගන්න කල්ම ආලෝක අන්වීක්ෂණය බැලුවේ. ඇත්තටම ආලෝක අන්වීක්ෂණයෙන් සෛලයක් ඉන් ඩීටේල් පේන්නේ නැහැ. ඒ කියන්නේ සවිස්තරාත්මකව පේන්නේ නැහැ. සාමාන්‍ය සෛල සීමාව පේනවා. මැද නෂ්ටියක් තියෙනවා ඒක කළු පාට ඩොට් එකක් වගේ පේනවා. තව ශාක සෛල නම් සෛල බිත්තියේ සීමාව අපි කතා කරමු වෙනම සෛල කොටස්. එතකොට තේරෙයි. ශාක සෛලයක පිටින් සෛල බිත්තියක් තියෙනවා. ඒ බිත්තියේ මායිම පේනවා. තව ශාක සෛලයක මැද රික්තකයක් තියෙනවා. රික්තකේ පේනවා. ওই ටික තමයි පේන්නේ. වෙන මොකුත් පේන්නේ. නමුත් සෛලයක් කියන්නේ වෙනම ශුද්‍ර ලෝකයක්. සෛලයක් කියන්නේ අපේ ඇසර නොපෙනෙන වෙනම ලෝකයක්. මම එහෙම කියන්නේ ලෝකයක් තරම් වැඩ සෛලයක් ඇතුලේ වෙනවා. මේ ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය කියන සෛලය ඇතුලේ ලෝකයක් තුල සිදුවන වැඩ තරම් වැඩ ප්‍රමාණයක් සිදු වෙනවා. ඒකයි මම කියන්නේ සෛලය anu අපේ ඇසර නොපෙනෙන වෙනම ශුද්‍ර ලෝකයක්. ලෝකයක් තරම් වැඩ වෙන ලෝකයක් තරම් දේවල් ගොඩ ගැහිලා තියෙන තැනක් තමයි සෛලය. නමුත් ඒ කිසිවක් ආලෝක අන්වීක්ෂණ පේන්නේ නැහැ. පෙවුනේ නැහැ. ඒ නිසා සෛල විද්‍යාව රොබර්ට් හුක්ගෙන් පස්සේ ආරම්භ වුණාට පස්සේ ඒ 1931 වෙනකන් ඉතා සෙමෙන් තමයි දියුණු වුණේ. මොකද පේන සීමාව අඩුයි. ඉතින් විද්‍යාර්ථයන්ට මොකද විද්‍යාවේ ස්වභාවයක් තමයි නිකන් මේ හිතලා කිව්වට පිළිගන්නේ නැහැ. එය පරීක්ෂණාත්මකව පරීක්ෂණයක් කළා නිරීක්ෂණ අරගෙන නිරීක්ෂණ ඇසුරෙන් නිගමන වලට එන වෙන පදනමක් නේ විද්‍යාවේ තියෙන්නේ. එතකොට දැන් සෛලය පරීක්ෂණාත්මකව බලන්න ඕනේ. බලලා නිරීක්ෂණය කළේ නිරීක්ෂණ ඇසුරෙන් තමයි සෛලය ඇතුලේ තියෙන කොටස් ගැන නිගමනයකට එන්න ඕනේ. ඉතින් ආලෝකාන්වීක්ෂයෙන් සෛලයක් පේන්නේ හරි පොඩි ප්‍රමාණයක් නිසා මේ සෛල විද්‍යාව තරම් දියුණු තත්ත්වයටපත් උනේ නැහැ. නමුත් ක්‍රිස්තු වර්ෂ 1931 ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සොයාගත්තට පස්සේ සෛලය පිළිබඳව ආලෝක අන්වීක්ෂණ නොපෙනෙච්ච විශාල කොටස් ප්‍රමාණයක් මේක පේන්න පටන් ගත්තා. මයිටොකොන්ඩ්‍රියා හොයාගත්තා, අන්තප්ලාස්මී ජාලිකා, ගොල්ගි දේහ, මේවයි ව්‍යුහ, රයිබෝසෝම, පෙරොක්සිසෝම, ඇතම් සෛල වල තියෙන මීසෝසෝම, හරිතලව, ඒවා වෙන්නේ කොහමද? මේවා ඇතුලේ සිදුවන ක්‍රියාවලි, සෛල සැකිල්ල, අතිවිශාල දේවල් ප්‍රමාණයක් හොයාගත්තා. කේන්ද්‍රිකා හරි සෛලයක් තුල තියෙන කොටස් කින් එක විද්‍යාඥයෝ හොයාගත්තම තමයි විද්‍යාවට පෙවුනේ මේ සෛලය කියන්නේ වෙනම ශුද්‍ර ලෝකයක්. අන්න 1931 ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සොයා ගැනීමෙන් පසු අදවන විට තාම අවුරුදු 100ක් නැහැ. අදවන විට මේ සෛලය පිළිබඳව අධ්‍යයනය කරන විශේෂ සෛල විද්‍යාව අති විශාල දියුණුවක් ලබලා තියෙනවා. අනේ හරියට මෙහෙම 1965 ඉඳන් 1931 වෙනකම් මේක ප්‍රස්ථාරයක් ඇන්දොත් ආවේ මෙහෙමනම් එතනින් ආරම්භ වෙලා ඔහොම නම් ආවේ. හරි මේ 1931 වෙනකම්. හරි 1931 වෙනකම්. මෙහෙමනම් ආවේ. එතෙන් සිට මෙන්න මෙහෙම ඇවිල්ලා දින සෛල විද්‍යාව දැන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය හොයාගත්තා ග්‍රාෆ් එක කොහොම ඇවිල්ලාද ඒ තරම් දියුණුවක් ඒ නිසා අද වන විට සෛලය ගැන අපි සෑහෙන දේවල් ප්‍රමාණයක් දන්නවා මේ සුද්ධ ලෝකෙට අපිට යන්න බැරි වුණාට
ශුද්‍ර ලෝකෙට ඇහැ දාලා බලන්න පුළුවන් උපකරණයක් තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. ඒක හරහා මේ සෛලයේ කියන ශුද්‍ර ලෝකෙට ඇහැ දාලා බලලා ඒක ඇතුලේ වෙන ක්‍රියාවලිය ඔක්කොම අපි කොහොමද සෑහෙන ප්‍රමාණය. තව තියෙනවා හොයාගන්න දේවල්. ඒවා අනාගතයට බාරයි. හොයාගෙන තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඒක නිසා අද වර්තමානයේ සෛලය පිළිබඳ සෑහෙන කරුණු අනාවරණය වෙලා තියෙනවා. ඉතින් හැබැයි මේ හැම දෙයකටම අඩිතාලම දැම්මේ ක්‍රිස්තු වර්ෂ 1665 දී අපේ රොබර්ට් හුක් මහත්තයා තමයි මුලින්ම මේ ඉන්නේ. රොබර්ට් හුක් මේ තියෙන්නේ ඔහුගේ කිරල ඇබේ දැකපු හැටි ඔහුගේ අන්වීක්ෂය මේ බලන්න මේ අර කුඩා අර සඩස්ත්‍රාකාර දල වශයෙන් සඩස්ත්‍රාකාර මේ කුඩා විව්වවල මේක තමයි ඔහු දැක්කේ. මේ විව්වවලට ඔහු නමක් දුන්නා සෛල කියලා. මේ පොඩි සිදුරු වලට. මොකද ඇත්තටම වියලි කිරල ඇබේක සෛල මැරිලා තියෙන්නේ. සෛල සීමා තමයි තියෙන්නේ. ඒ සෛල මැරිලා ඒවලයි සෛල බිත්ති වල සීමා ශාක සෛලනේ. සෛල බිත්තිය පිටින් තියෙන ඒකේ සීමා තමයි ඔහු මේ සෛල කියලා නම් කරේ. සෛලය අපගේ අත්දැකීම් අනුව නිවෙස් සෑදීමට ගඩොල් භාවිතා වේ. ගඩොල් එක මතයක තබා නිවාස තන්න අයුරින් ශාක හා සත්වදේය සෑදී ඇත්තේ සෛල සමූහණය වීමෙන්. යනු සියලුම ජීවීන් සෛල වලින් තැනී ඇත. එබැවින් ජීවීන්ගේ තැනුම් මේ එකකේ සෛලය වේ. පැහැදිලි? හොඳයි. ජීවී දේහ ගොඩනැගී ඇති සෛල නිරීක්ෂණය සඳහා අන්වීක්ෂය වැනි සුවිශේෂ උපකරණ යොදාගෙන. ඇත්තට මෙතන පෙන්නලා තියෙන්නේ ආලෝකාන්වීක්ෂයක්. සංයුක්ත ආලෝකාන්වීක්ෂයක් තමයි මෙතන මේ පෙන්නලා තියෙන්නේ. මේ ආලෝකාන්වීක්ෂයක කොටස් තියෙනවා. මෙතනින් තමයි ඇහැ තියලා බලන්නේ. මෙතනට තමයි අපි ඇහැ තියලා බලන්නේ. ඒකට අපි කියන්නේ උපනෙත. ඇහැ තියන්නේ මෙතනට. මේකට කියන්නේ උපනෙත. මෙන්න මෙතනට තමයි නිදර්ශකයේ තියන්නේ. නිදර්ශකය කියන්නේ බලන මොකක්hari කදාවක් මත ඒ බලන නිදර්ශකය ඒ ජීවි දේහ කොටස තියන්නේ මෙතන. මෙන්න මෙතන. ඒතර මේකට කියනවා ඒ නිදර්ශකයට ළඟ කාචය මේ කාච තුනම නිදර්ශකයට ළඟයි. ඒතර ඒවට කියනවා අවනෙත. මෙතන ඇහැ ළඟ කාචයක් තියෙනවා. මෙතන එක කාචයක් තියෙනවා. පේන්නේ නැහැ මේ ඇතුලේ තියෙන මෙන්න මෙහෙම. ඒ කාචයට කියන්නේ උපනෙත. ඇහැ ළඟින් තියෙන එක නිසා මෙතනට කියන්නේ උපනෙත. මේව ඇතුලේ කාච තියෙනවා. ඒවට කියන්නේ අවනෙත්. මොකද නිදර්ශකයට ළඟයිනේ අවනෙත්. අවනෙත් තුනක් තියෙනවා. එක උපනෙතයි. ඇහැ තියන්න තියෙන එක දැනගන්නනේ. එක උපනෙතයි. උපනෙත කියන්නේ කාචයට. මෙතන අවනෙත් කියන්නේ නිදර්ශකයට ළඟ කාච තුනට. ඒ අවනෙත් තුන අපි නම් කරනවා එක නම් වලින්. දැන් පොඩි විශාලන බලයක් තියෙන එකට අපි කියනවා අවබල අවනෙත. අවබල කියන්නේ විශාලන බලය අඩුයි. ඊට වඩා ටිකක් විශාලන බලය වැඩි අවනෙතක් තියෙන එක කියනවා මැදි බල අවනෙතවත් මධ්‍යම බල අවනෙත. ඒක දාලා බැලුවම අර අවල් බලයට වඩා ටිකක් ලොකු විශාල වැඩිපුර විශාල වෙලා පේනවා. මධ්‍යම බලයක. ගොඩාක් ලොකු කරලා බලන්න ඕන නම් අධි බල අවනෙත. අධි බල අවනෙත. ඒක දැම්මම විශාලනේ ගොඩක් වැඩි. හැබැයි ඉතින් ඒක නොපෙන්නේවත් තියෙනවා සෛලයක. ඒ කියන්නේ ආලෝකාන්වීක්ෂක කිව්වම අධි කියලා. හරි කොහොම හරි ඒකේ මේ විදිහට තියෙන්නේ. හරි. ඒතර මේ තියෙන්නේ සංයුක්ත ආලෝකාන්වීක්ෂයක් තමයි. හරි. මේ පිටලා තියෙන්නේ මම ඔය පෙන්නේ. හරි. හරි. නමුත් පියවියසින් දැකිය හැකි සෛලද තිබේ. මෙවැනි සුවිශේෂ සෛල ලෙස සතුන්ගේ බිත්තර හන කෙඳි ආදී සැලකිය හැකි. ඕ දැන් මම කිව්වා 99% අවස්ථාවල සෛල පියවියසට පේන්නේ නැහැ. අන්වීක්ෂයයි ඇහැට. ඉතා කාලතර 99% කොට මම කිව්වේ නැන්නේ 100%ක් අවස්ථාවල කියලා. කියන්නේ ඉතා කලාතුරකින් පියවියසට පෙනෙන අවස්ථාවලක් තියෙනවා සෛල. උදාහරණ බිත්තරේ. බිත්තරේක සුදු මදේ නෙමෙයි. බිත්තර කහ මදේ කියන්නේ කිකිලියගේ ඩිම්බ සෛලය. බිත්තරේ කහ මදේ. කහ මදේ අපිට පියවියට පේනෝනේ අන්වීක්ෂ බලන්න දාන්න ඕනේ නෑනේ. කහ මදේ බලන්න. එතන ඒක කිකිලියගේ ඩිම්බ සෛලය. ඒක පියවියසට පේන එකක්. හන කෙඳි අපිට පේනවා. ඒ හන කෙන්ද කියන්නේ එක සෛලයක්. හන ගහේ තියෙන දිග තන්තු සෛලයක්. ජිරාෆ්ගේ බෙල්ලේ ස්නායු සෛල. ඒක මෙතන නැහැ. ජිරාෆ්ගේ බෙල්ලේ ස්නායු සෛල පියවියට පේනවා. දිගයිනේ ජිරාෆ්ගේ බෙල්ල. ඒ නිසා ඒකේ තියෙන ඇතම ස්නායු සෛල පියවියට පේනවා. දැන් ඒ වගේ ඉතා කලාතුරකින් අවස්ථාවල අපිට සෛල පියවියට දකින්න පුළුවන්. 99% අවස්ථාවලදී සෛල පියවියට පේන්නේ නැහැ. ඉතා කුඩායි අන්වීක්ෂයයි.
පැහැදිලි? හරි. ඒකසෛලික හා බහුසෛලික ජීවීන් මම මේ සියල්ල විග්‍රහ කෙරුවා ඔබ වහන්සේලාට. අප අවට පරිසරයේ තනි සෛලයකින් තැනී ඇති ජීවීන් මෙන්ම සෛල විශාල සංඛ්‍යාවකින් තැනී ඇති ජීවීන්ද සිටිති. බැක්ටීරියා මේ බැක්ටීරියා තනි සෛලයකින් යුක්ත වුවද මිනිස් දේහ සෛල බිලියන ගණනකින් සෑදී ඇත. බැක්ටීරියා කියන්නේ ඕනම බැක්ටීරියාවක් ඒකසෛලිකයි. ඒ නිසා බැක්ටීරියා පියවියට පේන්නේ අන්වික්ෂියයි. ශුද්‍රයි. ශුද්‍ර ජීවි කණ්ඩායම. නමුත් මිනිසාගේ දේහයේ සෛල බිලියන ඇත්තටම කියනවා බිලියන 3000ක් විතර තියෙනවා. ට්‍රිලියන 3ක් විතර තියෙනවා වැඩිණු නිරෝගී මිනිස්සෙකුගේ ඇඟේ සෛල දල වශයෙන්. ක්‍රෝමියෙකු සෛල මිලියන ගණනකින් යුක්තය. එමෙන්ම ශාක දේහයේද සෛල බිලියන ගණනකින් සෑදී ඇත. පැහැදිලි? හරි. තනි සෛලයකින් තැන්නු ජීවීන් අන්වීක්ෂය වේ. මම කිය එක සෛලික ජීවීන් අන්වීක්ෂය මොකද සෛලයේ පියවැයට පේන්නේ නැති නිසා බොහෝ වෙලාවට. අන්වීක්ෂයයි. ශුද්ධ ජීවීන් කියලා උන්ට කියන්නේ අන්වීක්ෂයෙන් බලන්න ඕනේ. අන්වීක්ෂයේ භාවිතයේ නිරීක්ෂණය කළ හැකි ඒකසෛලික ජීවීන් බහුසෛලික ශාකා සතුන්ගේ සෛල කීපයක් රූපයේ දැක්වේ. මේ තියෙන ඒකසෛලික ජීවීන්. මේ ඉන්නේ ඇමීබා. ඇමීබා සෛල දැන් මෙතන ඔබේ පෙළ පොතේ එහෙම මේවා පැහැදිලිව ඇති. ඔන්න ඔහොම තියෙන ඇමීබා සෛලය. නාස්ටිය තියෙනවා මැද මේක සත්ව සෛලයක්. ඇතුලේ සෛලෝප්ලාස්මය කියන අර උකුතරලයේ තියෙන ඇමීබා. සවිස්තරාත්මකව ඇමීබා ගැන ඉගෙන ගන්න මේ විෂය නිර්දේශ නැහැ. ඇමීබා. මේනි පැරමේසියම් කියන ඒකසෛලික සුද්ධ ජීවියෙක් වැඩිපුර යා වර්ධනය වෙන්නේ පල් වෙන පිදුරු සහිත ජලයේ. පිදුරු පල් කළ ජලයේ පැරමේසියම් මොකක් වර්ධනය වෙනවා. පල් වෙනවා. එවුග්ලිනා එයත් සුද්ධ ජීවියෙක්. ඒකසෛලික ජීවියෙක් එවුග්ලිනා. ක්ලැබිඩොමෝනාස් ඒකසෛලික හරිත ඇල්ගාවක්. ප්‍රභා සංශ්ලේෂණයෙන් තමන්ගේ ආහාර නිපදවනවා. හැබැයි සුද්ධ ජීවි. තනි සෛලයකින් ඇදලා තියෙන මේ තියෙන ක්ලැබිඩොමෝනාස් සෛලය මේ තියෙන කශිකා දෙක පාවිච්චි කරලා තමයි ජලජ පරිසරයේ ජීවත් වෙන්නේ මේ ඔක්කොම ජලයේ ඉන්නේ. ජලයේ ගමන් කරනවා. මෙයා ප්‍රභා සංශ්ලේෂණය. මෙයාත් ප්‍රභා සංශ්ලේෂණය. මේගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. හරි. ක්ලැබිඩොමෝනාස්. එතන මේ සුද්ධ ජීවි. මෙන්න බහුසෛලික ජීවීන් ශාක සතුන්. මේ බහුසෛලික ශාක දෙහි තියෙන ඇතැම් සෛල දැන් ඇත්තට මෙතන පෙන්නලා තියෙන්නේ අපිචර්ම සෛල. හරි. ශාක පත්‍රයක උඩු අපිචර්ම යටි අපිචර්ම සෛල තමයි මේ පෙන්නලා තියෙන්නේ. සාමාන්‍ය අපිචර්ම සෛල අපි ඉස්සරහට කතා කරමු. මේ තියෙන අපිචර්මයේ සුවිශේෂී සෛල වර්ගයක් තියෙනවා වකුගඩු හැඩතිවත් බෝංචි ඇට හැඩති. ඒවා මැද සිදුරක් තියෙනවා මේ සෛල දෙක මැද මේ සිදුර. මේ සිදුරට කියන්නේ පූටිකාව. ඒ පූටිකාව දෙපැත්තේ තියෙන මේ සෛල දෙකට කියන්නේ ගාඩ් සෙල්ස්. පාලක සෛල. පූටිකා පාලක සෛල. මේ තියෙන පාලක සෛල දෙක. මේ තියෙන්නේ මුලේ මූලකේශ සෛලයක්. මුලේ අපිචර්ම සෛල මේ තියෙන්නේ. මේ තියෙන අපිචර්ම සෛල මුලේ තියෙන ඇතැම් අපිචර්ම සෛල වලින් හීනි කෙඳි වගේ ඒවා හට ගන්නවා. ඒවට කියනවා මූලකේශ මේ තියෙන්නේ. ඒවා අන්වික්ෂීයයි ඇත්තටම. පේන්නේ. ඒ මූලකේශ වලින් තමයි පසෙන් ජලය සහ කංජලවන උරා ගන්න. ඒතර මේ තියෙන මූලකේශ සෛලය එයින් හට ගන්න මූලකේශය තමයි මේ තියෙන්නේ. මූලකේශ සෛල. ඊළඟට මේ තියෙන මිනිසාගේ දේ බහුසෛලික මිනිසාගේ දේ තියෙන එක සෛලයක. ඔබට මේකෙන් තව දෙයක් පේන්න ඕනේ. ඔක්කොම සෛල එක වගේ නැහැ. දැන් සුද්ධ ජීවීන්ගේ පවා ඒ සුද්ධ ජීවිකේ සෛල වල හැඩ වෙනස්. බහුසෛලික ශාක දේහේ පවා ඒ තියෙන තැන් වල අනුව කරන කාර්ය අනුව තියෙන තැන අනුව සෛල වල හැඩ වෙනස්. දැන් මේ බලන්න මනුස්ස දේහේ තියෙන සෛල වර්ග කිහිපයක්. කියන්නේ ඔක්කොම සෛල එක වගේ නෙවෙයි. එක අච්චුවේ හදපු බෝනික්කු ටික වගේ නෙවෙයි. කරන කාර්යයට අනුව තියෙන තැන අනුව සෛල වෙනස්. මේ සුදු රුධිරාණු සෛලයක් අපි ඉස්සරහට කතා කරමු. white blood cell එක. සුදු රුධිරාණු සෛලයක්. ඇත්තට මෙතන තියෙන නියුට්‍රොෆිල් එකක්. සුදු රුධිරාණුත් වර්ග ගොඩක් තියෙනවා. නියුට්‍රොෆිල් කියන සුදු රුධිරාණු වර්ගයක්. මේ තියෙන රතු රුධිරාණුවක් ඊට වඩා කුඩායි. හරි පෙපර්මින්ට් එකක් වගේ රතු රුධිරාණු මැදින් එබිලා තියෙන්නේ. කොපුල් සෛල. කම්මුල ඇතුල් පැත්තේ තියෙන කොපුල් සෛල. ඒක බලන්න අපිට පරීක්ෂණයක් තියෙනවා. මේ ශුක්‍රාණු සෛල. පිරිවින්ගේ ශුක්‍රාණු සෛල. ඒ ඇත්තට මේ සෛල ප්‍රොපෝෂන් දාලා නැහැ. මේ අනික් සුදු රුධිරාණු සෛලයක් එක සංසන්දනය කරාම ශුක්‍රාණු සෛලයක් ඉතාම කුඩායි. දැන් මේ ටික view එක ලොකුට පේන්න නිසා විශාල කරලා ඇඳලත් මේක හරි පොඩි. දැන් මේක සෛලයක් කියලා හිතන්නත් බෑනේ නේ. තා කුඩායි ශුක්‍රාණු සෛලයක්. මේ තියෙන ස්නායු සෛල අපේ ඇඟේ පණිවිඩ අරන් යන ස්නායු සෛල. බලන්න සෛල වගේ. දැන් මේවන නිකන් සෛල වගේ කියලා පේනවා. මේ කංකාල මේ සින්දු පේ සෛලයක්. සින්දු පේ සෛලයක්. ඉතින් මේ විදියට ඒ බහුසෛලික ජීවී දේහේ ශාකසා සත්ත්ව දේවල් සුද්ධ ජීවීන්ගේවත් තියෙන සෛල ඒවා කරන කාර්යයන්ට සහ ඒවා තියෙන තැන අනුව ව්‍යුව වෙනස් වෙලා තියෙනවා. දැන් අපි ඉස්සරහට කතා කරමු.
කොහොම වුණත් සෛල වලින් ජීවීන් නිර්මාණය වෙලා තියෙනවා. ජීවීන්ගේ මූලික ව්‍යුහය තන්න ක්‍රියාකාරීත්වය ඇති කරන ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලයයි. ජීවීන් තුල වර්ධනය හා විකසනය, ශ්වසනය, බහිස්රාවය, ප්‍රජනනය ආදී ජීව ක්‍රියා සිදුවේ. එම ජීව ක්‍රියා ඉටු කර ගැනීමට සෛලවල ක්‍රියාකාරීත්වය වැදගත් වේ. බහුසෛලික ජීවීන් තුල මෙන්ම ඒකසෛලික ජීවීන්ටද මෙම ජීව ක්‍රියා සිදු කළ හැකිය. ඒ අනුව පැහැදිලි වන්නේ ජීවීන්ගේ කෘත්‍යමය ඒකකයේද සෛලය වන බවයි. ජීවීන්ගේ කෘත්‍යමය ඒකකයේද සෛලය වන බවයි. ජීවීන්ගේ ව්‍යුහමය ඒකකයේ විතරක් නෙමෙයි කෘත්‍යමය ඒකකයත් සෛලයයි. ව්‍යුහයේ තන්න කුඩාම ඒකකයේ බිල්ඩින් යුනිට් එකත් සෛලය. ෆන්ක්ෂනල් යුනිට් එක ක්‍රියාකාරීත්වය ඇති කරන කුඩාම ඒකකයත් සෛලය. මේ තියෙන්නේ දැන් සෑම සෛලයක්ම ඇතිවන්නේ පෙර පැවති සෛල විභාජනය වෙලා. හරි? හැම සෛලයක්ම ඇති වෙන්නේ පෙර පැවති සෛල විභාජනය වෙලා. මේ තියෙන්නේ ඒකට අවස්ථාවක්. මේ තියෙන්නේ කලින් තිබ්බ සෛලයක් දෙකට බෙදිලා අලුත් සෛල දෙකක් හට ගන්න. දැන් ඔය සෛලයේ පිළිබඳ මුල් කාලේදී මම කියන්නේ 1665 දී රොබර්ට් හුක් මහත්තයා සෛලය හඳුනාගත්තට පස්සේ විවිධ විද්‍යාඥයෝ සෛල ගැන කරුණු හොයාගත්තයි කියන. ඒ විද්‍යාඥයෝ හොයාගත්තු කරුණු ඔක්කොම ඒකරාශී කරලා ස්ලයිඩන්, ස්වාන් සහ රැඩොල්ෆ් කියන විද්‍යාඥයෝ තුන්දෙනා. කවුද? ස්ලයිඩන්, ස්වාන් සහ රැඩොල්ෆ් කියන විද්‍යාඥයෝ තුන්දෙනා එකතු වෙලා සෛලය පිළිබඳ වාදයක් ඉදිරිපත් කරා. ඒකට කියනවා ස්ලයිඩන්, ස්වාන්, රැඩොල්ෆ්ගේ සෛලවාදය. ඒ සෛලවාදයේ මූලික කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනිම එක තමයි ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලය වේ. ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලය වේ. ජීවීන් තන්න මූලික ඒකකයත් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ඇති කරනත් කුඩාම ඒකකයේ සෛලය. ඒක තමයි සෛලවාදයේ පළවෙනි කරුණ. ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලය වේ. දෙවෙනි කරුණ තමයි සෑම සෛලයක්ම ඇතිවන්නේ පෙර පැවති සෛල විභාජනය වීම. ඒ කියන්නේ ඒ කාලේ අදහසක් තිබුණා අජීවී ද්‍රව්‍ය වලින් ඉබේ ජීවීන් හට ගන්නවායි කියලා. අජීවී ද්‍රව්‍ය වලින් ඉබේ ජීවීන් හට ගන්නවා. දි รา යන කඩමළු වලින් ඉබේ මීයෝ හට ගන්නවා. නරක් වෙන මස් කෑලි වලින් ඉබේ ඉහඳ පණුව හට ගන්නවා. දි รา පත් වන ලී කෑලි වලින් ඉබේ ගුල්ලෝ හට ගන්නවායි කියලා. හරි. මේකට කිව්වේ ස්වයන් සිද්ධ ජනනවාදය. අජීවී ද්‍රව්‍ය වලින් ඉබේ ජීවීන් හට ගැනීම. ස්වයන් සිද්ධ ජනනවාදය. මේක බොරුවක් කියලා. එහෙම වෙන්නේ නැහැ කියලා. එම අජීවී ද්‍රව්‍ය වලින් ජීවීන් හට ගන්න බෑ. සෑම ජීවියෙක්ම හටගන්නේ ඊට කලින් හිටපු ජීවීන්ගෙන් කියලා ලුයි පාස්චර් කියන විද්‍යාඥයා පරීක්ෂණයක් කරලා පෙන්නුවා. ස්වයන් සිද්ධ ජනනවාදයේ බොරුයි කියලා පෙන්නුවාට පස්සේ ඒක එහෙම නෙවෙයි කියලා පෙන්නුවාට පස්සේ ඒ කියන්නේ දි รา යන කඩමළු වලින් ඉබේ මීයෝ හට ගන්න නෑය. නරක් වෙන මස් කැලි වලින් ඉබේ ඉහඳ පණුව හට ගන්න නෑ. ඒකට මැස්සෝ ඇවිල්ලා බිත්තර දාන්න ඕනේ. එහෙම කියලා මේක හොයාගත්තට පස්සේ කියන්නේ අජීවී ද්‍රව්‍ය වලින් ජීවීන් හට ගන්න නැහැ කියලා හොයාගත්තට පස්සේ ඒ කරුණ ස්ලයිඩන් සහ ස්වාන් මෙහෙම ගෙනාව තමගේ සෛලවාදයට රැඩොල්ෆ්. හරි ඒ තුන් දෙනා කොහොමද ඒගොල්ලෝ කිව්වා සෑම සෛලයක්ම ඇතිවන්නේ පෙර පැවති සෛල විභාජනය. හරිනේ. මොකද සෛල වලින් ජීවීන් නිර්මාණලා තියෙන්නේ. එතකොට සෑම සෛලයක්ම ඇති වෙන්නේ ඊට කලින් පැවති සෛල බෙදිලා නම් ඒ කියන්නේ ඕනම ජීවියෙක් හටගන්නේ ඊට කලින් ජීවියෙක්ගේ බලපෑමක් තියෙනවා. හරි. මොකද ජීවිය හැදෙන්නේ සෛල වලින්. ඒතර හැම සෛලයක්ම ඇති වෙන්නේ ඊට පෙර පැවති සෛල විභාජනය වෙලා නම් කියන්නේ හැම ජීවියෙක්ම හටගන්නේ ඊට කලින් ජීවීන්ගේ බලපෑමක් තියෙනවා. ඒක සෑම සෛලයක්ම ඇතිවන්නේ ඊට පෙර පැවති සෛල විභාජනය වීම. දැන් ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. තනි සෛලේ මෙන්න දෙකට බෙදෙනවා. මේ බෙදෙන අවස්ථාව පෙන්නලා තියෙන්නේ. මේක ඉස්සලම් තියෙන්නේ නැති තනි සෛලය. දැන් මේ දෙකට බෙදිලා මෙන්න ජීවීන් දෙන්නේ බවට පත් වෙනවා. ඒක සෛලික ජීවියෙක් බෙදෙන හැටි මේ පෙන්නලා තියෙන්නේ. ඒක සෛලිකයන් බෙදී යෑමෙන් නව සෛල ඇතිවන ආකාරය. ඒක සෛලිකයන් බෙදී යෑමෙන් නව සෛල මේ නව සෛල ඇතිවන ආකාරය. දැන් අපේ ඇඟේ බහුසෛලික ජීවිතේ පවා මෙහෙම සෛල බෙදෙනවා. දැන් අපේ හැමේ තියෙනවා පිටින් අපිචාර්මය. පිටින් තියෙන අපිචාර්මය. මේ අපිචාර්මයේ සෛල හැම වෙලාවෙම ගැලවි යනවා. දැන් මේ මත ගෑවත් අපිචාර්මයේ සෛල එනවා අතට. එම අතට එනවා. එම පේන්නේ නැහනේ. සෛල පේන්නේ නැත්නම් මේම අයි අත ගෑවොත් අපිචාර්මයේ සෛල අතට එනවා. ඊට පස්සේ එහෙම අතට එනවා නම් ඉතින් ගැලවිලා මේක මේ අපිචාර්මයේ දිය වෙලා යන්න එපා නැත්නම් මේක ගිවිලා යන්න එපා. එහෙම වෙන්නේ නැහැ. මොකද අපි මෙහෙම අතපය ගෑවෙනකොට ඇඟපත හොදනකොට ඇඟ යම් යම් තැන්වල ගෑවෙනකොට මේ අපිචාර්මයේ සෛල ගැලවිලා යනවා. ඒ වෙනුවට අපිචාර්මයේ යටින් තියෙන සෛල බෙදි බෙදි අලුත් සෛල ඇති කර උඩට එනවා හැම වෙලාවෙම.
අපි චර්මයේ යටින් තියෙන සෛල බෙදෙමින් විභාජනය වෙමින් අලුත් සෛල ඇති කර කර උඩට එන නිසා උඩින් කොච්චර ගැලිලා ගියත් යටින් අලුතෙන් බෙද බෙද උඩට හදලා එවනවා. හරි එහෙම තමයි වෙන්නේ. ඒක නිසා බහුසෛලික ජීවීන්ගේ දේහෙත් දැන් අපේ නියපොතු වැවෙන්නේ. නියපොතු කපන්න වැවෙනවා කියන්නේ නියපොත්තේ සෛල වලින් බෙදි බෙදි අලුත් සෛල ඇති කරනවා. නියපොත්තේ මුලෙන් ඇති කරන්නේ අගින් නෙමෙයි මුලෙන්. ඒතර නියපොත එන්නේ ඉස්සරහට යනවා. කෙස් වැවෙන්නේ. කෙස් කපන්න කෙස් වැවෙනවා. ඒ කියන්නේ කෙස් ගහේ මුලේ සෛල බෙදි බෙදි අලුත් සෛල ඇති කරන අරක දික් වෙනවා. ඒ විදිහට පෙර පැවති සෛල විභාජ්‍ය වෙලා තමයි සෑම සෛලයක්ම ඇති වෙන්නේ. ඉබේ සෛල හටගන්නේ. හරි. ඉතින් මේ විදිහට තව කරුණු කීපයක් කියුවා. නමුත් ඔබේ විශේෂ නිර්දේශ සීමාවේ සෛලවාදය ඔබට උගන්වන්න නැහැ. ඒ නිසා මම මේක දීර්ඝව යන්නේ නැහැ. හරි. මෙතන පෙන්නන්නේ එකයි සෛලයක් බෙදලා තව සෛලයක් ඇතුළත ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඇති කරන කුඩාම එකකයක් සෛලයයි. මෙතනත් ඒ රූපෙමයි. හරි. ජීවීන්ගේ පවතින සෛල බෙදී යාමෙන් නව සෛල ඇතිවීමද සෛලවල ලක්ෂණයකි. ඒ අනුව සෛල යනු ජීවේ විව්වමේ සහ කෘත්‍යමේ ඒකකයි. මූලික විව්වමේ සහ කෘත්‍යමේ ඒකකයේ සෛලය. හරි. දැන් අපි කතා කරන්නේ දර්ශීය ශාක සෛලය සහ දර්ශීය සත්ව සෛලය ගැන. දර්ශීය ශාක සෛලයක් සහ දර්ශීය සත්ව සෛලයක් ගැනයි අපි කතා කරන්න හදන්නේ. මොකද මේ දර්ශීය කියන වචනේ තේරුම? දර්ශීය කියන වචනේ තේරුම මොකක්ද? typical plant cell and the typical animal cell. typical දර්ශීය කියලා කියන්නේ සෛලයක් තුල අන්තර්ගත විය හැකි සියලුම මූලික කොටස් අන්තර්ගත කරලා හදාගන්න සෛලයකට අපි කියනවා දර්ශීය සෛලයක්. දැන් උදාහරණ ශාක සෛලයක් තුල අන්තර්ගත විය හැකි සියලුම කොටස් අන්තර්ගත කරලා හදාගන්න ශාක සෛලයකට කියනවා දර්ශීය ශාක සෛල. ඉතින් එහෙම ඒවා නැද්ද? ඇත්තටම නැහැ. ඒ කියන්නේ සමහර ශාක සෛල මම කියන්නේ මේ සෛලයේ තියෙන තැන සහ කරන කාර්යයට අනුව තමයි සෛලයේ තියෙන තැන සහ කරන කාර්යයට අනුව තමයි සෛලයේ ක්‍රියාවන් ඒ කොටස් පිළිටලා තියෙන්නේ. ඒතකොට සමහර ශාක සෛල වල තියෙන කොටස් සමහර ශාක සෛල වල නැහැ. හැම ශාක සෛලෙම තියෙන පොදු මූලික කොටස් ටිකකුත් තියෙනවා. නැත්තේ නෑ. දැන් සෛල බිත්තියක් ඕනම ශාක සෛලයකට තියෙනවා. නෂ්ටියක් සාමාන්‍ය ඕනම ශාක සෛලයකට තියෙනවා. හරිද? නමුත් ඒ සමහර විශේෂ කොටස් ඇතම් ශාක සෛල වල තියෙනවා ඇතම් ශාක සෛල වල නැහැ. උදාහරණ හරිතලාව. හරිතලාවේ කියන කොටස ඇතම් ශාක සෛල වල තියෙනවා ඇතම් මේවා නැහැ. ඒතර ඒකට අපි මොකද කරන්නේ? දැන් මේ සෛල ඉගෙන ගන්න අපි හදන්නේ. එතකොට අපි සාමාන්‍ය ශාක සෛලයක් තුල තියෙන පුළුවන් සියලු කොටස් අන්තර්ගත කරලා අපි හරි එක සෛලයක් ශාක සෛලයක් ගැන අධ්‍යයනය කරනවා. ඒකට අපි කියනවා දර්ශීය ශාක සෛලය. දර්ශීය ශාක සෛලය. ඒ වගේම තමයි සත්ව සෛල. සත්ව සෛලෙන් සත්ව සෛලයට ඒවේ තියෙන විව පොඩ වෙනස් වෙන්න පුළුවන්. හැඩේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. තියෙන තැන සහ කරන කාර්යයට අනුව. ඒතර අපි කරන්නේ මොකක්ද? ඒ සත්ව සෛලයක සාමාන්‍යයෙන් තියෙන පුළුවන් සියලු කොටස්. මොකද අපිට දැන් මේක සෛල ඉගෙන ගන්න ඕනේ. ඒතර අපිට සෛල වර්ග ගොඩක් වෙනම ඉගෙන ගන්නවට වඩා ඒ ඔක්කොගෙම තියෙන කොටස් ටික එක සෛලයක් ඇතුළට දාලා ඉගෙන ගත්තම සෛලයේ බේසික් එක ඉගෙන ගන්න ලේසි. ඒ නිසා අපි කරන්නේ සත්ව සෛලයක තියෙන පුළුවන් සියලු කොටස් එක සෛලයක් ඇතුළට අරගෙන සෛලයේ ව්‍යුවේ හදාගන්න. එතකොට අපිට වෙනම අර සෛල ඉගෙන ගන්නකොට මේක නෑ මේක තියෙනවා වගේ වෙනම ඉගෙන ගන්න පුළුවන්. දැන්ට මේ මූලික අධ්‍යයනයේදී සත්ව සෛලයක් තුල තිබිය හැකි සියලු කොටස් අන්තර්ගත කරලා අපි අධ්‍යයනය කරන සත්ව සෛලයට කියනවා දර්ශීය සත්ව සෛලය. ශාක සෛලයක් තුල තිබිය හැකි සියලු කොටස් අන්තර්ගත කරලා අප අධ්‍යයනය කරන සෛලයට කියනවා දර්ශීය ශාක සෛලය. ඇත්තටම ශාක තුල සමහරකට ඒ වගේ දර්ශීය ශාක සෛලයක් නැති වෙන්නත් පුළුවන්. තියෙනවා ශාක සෛල ඒවයේ සමහර ඒවා තියෙනවා සමහර ඒවා නෑ. අපි ඒ ඔක්කොම තියෙන කොටස් ටික එකතු කරලා තනි ශාක සෛලයක් අධ්‍යයනය කරනවා දර්ශීය ශාක සෛලය. සමහර සත්වයන්ගේ දේහ තුල අපි අර කතා කරන දර්ශීය සත්ව සෛල නැති වෙන්න පුළුවන්. නමුත් ඒ සත්වයාගේ දේහය ඇතුලේ තියෙන ඒ සෛලවල තියෙන ඔක්කොම කොටස් එක සෛලයක් ඇතුළට දාලා අපි ඉගෙන ගන්නවා දර්ශීය සත්ව සෛල. මොකද අපේ අධ්‍යයනයේ පහසුවට. අපි අධ්‍යයනය කරන්න හදන්නේ දර්ශීය ශාක සෛලයක් හා දර්ශීය සත්ව සෛලයක්. ඒ කියන්නේ ශාක සෛලයක සහ සත්ව සෛලයක තිබිය යුතු මූලික කොටස් සියල්ල අන්තර්ගත කොට නිර්මාණය කරගත් සෛලයකට අපි කියනවා දර්ශීය ශාක සෛලය සහ දර්ශීය සත්ව සෛලය. එහෙම එකක් කරා අපිට මූලිකව ශාක සෛලය සත්ව සෛලය ඉගෙන ගන්න පුළුවන්. සෛල තුල අඩංගු විවිධ කෘත්‍ය ඉටු කරන ඉතා කුඩා ව්‍යුහ තිබේ. ඒවා ඉන්ද්‍රියිකා ලෙස හැඳින්වේ. එම
ඒ කියන්නේ සෛලයක් තුල තියෙන එක එක කාර්යයන් ඉටු කරන කුඩා කොටස් මයිටොකොන්ඩ්‍රියා, අන්තප්ලාස්මීය ජාලිකා, ගෝල්ගි දේහ, නාස්ටිය මේ සෛලයක් ඇතුලේ එක එක කාර්යයන් ඉටු කරන කොටස්. ඒවට පොදුවේ කියනවා ඉන්ද්‍රිකා, ඕගනෙල්ස්. ඕගන්ස් නෙවෙයි ඕගනෙල්ස්. සෛලයක් තුල තිබෙන යම් විවිධ කාර්යයන් ඉටු කරන කුඩා ව්‍යුව ඉන්ද්‍රිකා. මේ ඉන්ද්‍රිකා ලෙස හැඳින්වේ. එම සෛල විසින් ඉටු කරන කෘත්‍ය අනුව ඒවායේ පවතින ඉන්ද්‍රිකා වර්ග සහ සංඛ්‍යාව වෙනස් වේ. සෛලයක තිබිය යුතු සියලුම ඉන්ද්‍රිකා අඩංගු වනසේ නිර්මාණය කරන ලද සෛලය දර්ශීය සෛලයක් ලෙස හැඳින්වේ. ජෛව ලෝකයේ එවැනි සෛලයක් නොපවතී. ඒ දර්ශීය සෛලයේ අඩංගු ඉන්ද්‍රිකා කිසියම් ප්‍රමාණයක් හෝ අඩංගු විවිධ සෛල ජීවීන් තුළ දැකිය හැකියි. සත්ව ලෝකයේ දර්ශීය සෛලය කියලා එකක් නැහැ. ඒක ඇතුලේ තියෙන කොටස් යම් ප්‍රමාණ වලින් තියෙන සෛල තමයි ශාක සහ සත්ව දේහ තුල තියෙන. අපි මේ කොටස් ඔක්කොම එකට එකතු කරලා තනි සෛලයක් නැත්නම් තනි ශාක සෛලයක් තනි සත්ව සෛලයක් නිර්මාණය කරනවා. දර්ශීය ශාක සෛලය, දර්ශීය සත්ව සෛලය. ඒක අපිට ඉගෙන ගන්න ලේසියි. අපි දැන් කරන්න හදන්නේ අනේ දර්ශීය ශාක සෛලයක් හා දර්ශීය සත්ව සෛලයක් ඇසුරෙන් මූලිකව ශාක සෛලික ව්‍යුහයත් සත්ව සෛලික ව්‍යුහයත් හදාරන්න. ඉතින් එහෙම හදාරන්නට මේ දක්වා අපි කරපු ටික දැන් මේ සෛලේ පාඩමේ මේ දක්වා අපි කරපු ටික හොඳින් පරිශීලනය කරලා අධ්‍යයනය කරලා අවබෝධ කරගෙන ඉන්න අපි ඊළඟ කොටසේදී අපි දර්ශීය ශාක සෛලය සහ දර්ශීය සත්ව සෛලය අධ්‍යයනය කරනවා. එහෙමනම් ඊළඟ කොටසේ හමු වෙමි බලාපොරොත්තු ඇතිව මේ කොටසින් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.